district under parliament मंत्री इदा राजपक्षवरुन महाराජිකරට බෑ කියලා මතයක් සමාජගත කරපු යුගයක බය නැතුව රතන හාමුදුරුවෝ එක්ක එළියට බහැලා මුත්තයියා ක්‍රීඩාංගණයේ පළමු වෙලිමුරේ පත්තු කරපු ගරු චතුර සේනාරත්න මැතිතුමාගේ ආදරණීය බිරිඳ ඉන්නවා ඉදිරියේ අවසරයි ඒ වගේම දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ නිර්මාණදී වාගීශ්වරී ගුණසේකර මන්ත්‍රීතුමියනි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ දැන් සමගි ජනබලවේගයේ කාන්තා සංවිධානයේ සභාපතිතුමිය විනීතා වන්දිය මැදිරියනි ඒ වගේම දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට අපේක්ෂක වරියක් විදිහට ඉදිරිපත් වුණු අපේ නෙලි ෆ්‍රැන්සිස්කා මහත්මිය රුවනි මහත්මිය ඇතුළු අද මේ ස්ථානයේ විද්‍යාඥයන් පුදුගයි ප්‍රාදේශීය මන්ත්‍රීතුමා ඇතුළු පැමිණ සිටින සම්භාවන අනුන්ට තමුන්නාසේ හැමෝගෙම අවසරයි ඒ වගේම මෙතන ඉන්නවා මගේ අම්මා අක්කා ඒ වගේම අද මේ රැස්වීම සංවිධානය කරන්න දිවාරය නොබලා විශේෂ මහන්සියලා තමන්ගේ සංවිධාන ශක්තිය මේ ආකාරයට වීදා දැක්වපු මගේ ආදරණීය බිරිඳ ගාල්ෂි ඇතුළු පැමිණ සිටින තමුන්නාසේලා හැමෝගෙම අවසර ප්‍රාර්ථනා කරනවා ඇත්තම අද මේ සංවේදී උත්සව ශාලාවේ මේ හෝල් එක මේ විදිහට පිළිලා ඉඳලා තියෙද්දි අපේ හදවතට ලොකු සතුටක් දැනෙනවා. මොකද කාන්තාවක් කියන්නේ විශාල ශක්තියක් සමාජගත කරන තැනක්. මේ වගේ එක තැනකට එක මිටකට අපිට කාන්තාව වෙනස් කරන්න ටිකක් අමාරු යුගයක් අපිට තිබුණා. විශේෂයෙන්ම අද ආණ්ඩුවක් නෑ අපි. අපි විපක්ෂයේ ඉන්නේ. නමුත් විපක්ෂයේ ඉන්නවා. අපේ ඉල්ලීම නැද දේශපාලන පාරපක්ෂ දෙකෙන් මෙතන තියෙනවා. සමහර මෙතන ඇති පොහොට්ටුවේ ගියපාර ඡන්ද දෙන්නේ. ඒක කියන කිසිම ප්‍රශ්නයක් නෑ චකිතයක් තියාගන්නත් එපා. ඒ හැමෝම අපිට ඕන. අනුන්නාසේ අපි මේ ගමන් කරන්නේ සාධාරණ යුගයක් නිසා. ඒ නිසා ආණ්ඩුවක් නැතුව මෙතෙන්ට පැමිණ තමුන්නාසලා ඉතම ආදරෙන් ගෞරවයෙන් මම පිළිගන්න ලබනවා. මගේ හෘදයාංගික ස්තුතිය තමුන්නාසට මම පුදු කරනවා. අදම අද වෙන විට කොරෝනා දෙවන රැල්ල ඇවිල්ලා තියෙනවා. මම මේ කැන්වසින් එකක් කරගෙන හිටියේ. ඉතින් බ්‍රේකින් නිවුස් එකක් ආවා. සියලුම කැන්වසින් ලංකාවේ නවත්තන්න කියලා. තැපැල් ඡන්ද කල් දාන්න කියලා. ඒ වගේ බ්‍රේකින් නිවුස් එකක් ආපු නිසා මම එක්කම දෙන්න ඉවරගෙන ආවා. දැන් අපි ඒක තමයි කිව්වේ ආදරණීය අම්මේ සහෝදරියනි. අපි කිව්වේ සරිත්‍රදාස මහත්තයා කිව්වේ හැමතිස්සෙම ආණ්ඩුවට මේ ඡන්දේ කල් දාමු. පාර්ලිමේන්තු කැඩවමු. අපි එකට ඉස්සරහට යමු. තියෙන මුදල් වලට අර බලන්න සම්මත කරගමු කියලා. පැහැදිලි විපක්ෂයකට අපි කිව්වා. හැබැයි එහෙම කියද්දී ඒ සම්බන්ධ කිසිදු අවධානමක් ගන්නේ නැතුව ආණ්ඩුවට ඕනේ ඉක්මනින් ඡන්දයක් තියන්න. අද ඒකේ ප්‍රතිපාද ඔබත් මමත් පිළිනවා. අපේ පුංචි දරුවෙක්ට කොරෝනා එක හැදුණා. අමුණාගේ වීඩියෝ එක දැකලා තියෙන හුස්ම ගන්න අමාරුයි. මේවට වග කියන්නේ කවුද? මේ රජයේ ජනාධිපති අගමැතිලා කැබිනට් ඇමතිවරු මේවට වග කියනවද? නෑ. කාට හරි මේක වැරදුනොත් ඒකේ දුක දෙන්නේ පෞද්ගලික විතරයි. කවුරු හරි මිය ගියොත් ඒකේ වේදනාව දෙන්නේ ඔයාලට අපිට විතරයි. ලොකු ලොක්කන්ට ඒ වගේ වේදනාව දෙන්නේ නෑ. අද ජනතාවගේ ජීවිත උපසල කියලා මේ ආණ්ඩුව කොරෝනා දෙවන රැළ දැන් ඇවිල්ලා. ඒ ඇස් තවත් ඡන්ද ගැන කතා කරනවා. හැබැයි අපිට දුවන් වෙලා තියෙනවා. ආණ්ඩුව ඡන්දේ කල් දාන්න නැත්නම් ආණ්ඩුව අගෝස්තු 5 වෙනිදා මේ කොරෝනා තියෙද්දි මේ ඡන්දේ පවත්වනවා නම් අපි අකමැත්තෙන්වත් ඒ සම්මතව තියෙන්න සිද්ධ වෙනවා අගෝස්තු 5 වෙනිදා දක්වා. ඒ නිසා තමුන්නාසලා පරිදිවක් කරනවා විශේෂයෙන් අද තියෙන සමාජ තත්ත්වය ගැන තේරුම් ගන්න. මෙතන 70ක් පමණ ඇති ඊයේසැරේ සමිතිවලදාස මහත්තයා ඡන්දේ ප්‍රකාශ කළේ. 130ක් විතර ඇති ගෝඨාභයෙන් කලවරට ඡන්දේ ප්‍රකාශ කළේ. ඔය තමුන්නාසේ ඉල්ලීමක් කරන අපි ඇත්තටම ඕන දෙමු. සයිද් ප්‍රේමදාස මහත්තයා ඊයේසැරේ කරවුණා නෙවෙයි කරනවා. ඒ පැරැද්දුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ. රනිල් වික්‍රමසිංහගේ නායකතුමාව මේ රටේ පොදු මිනිස්සුන්ට දැන් ටිකක් අප්‍රසාදී කතා කරන චරිතයක් කරා කියලා. එහෙම තියෙද්දි
සජිත් ප්‍රේමදාස මහත්තයාට දින 30යි තිබ්බේ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්නේ. දින 30යි ලක්ෂ 56යි ආසත් චන්ද්‍රබාබු හිමිවා ගත්තා. හැබැයි එතුමා එහෙම ගමන යද්දී මෙන්න රනිල් වික්‍රමසිංහතුමා කියනවා කවුරු ජනාධිපති වුණත් මේ රටේ අගමැති මමයි කියලා. නැද හිටපු ඡන්දදායකයා සියලු දෙනා ගෝඨාභය කලවුරට ගෙතුණා. ඒ වගේම මේක සිංහල බෞද්ධ රටක්. මේකේ භික්ෂුන් වහන්සේලාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හැබැයි අපේ නායකයෝ හැමෝම භික්ෂුන් වහන්සේලාත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා. අපි ආදරය කරන නඩුවේ ධම්මාරම ආමුදුරංග කියලා හිරේ දානවා. භික්ෂුන් වහන්සේලාට සංඝ කල්ලිය කියනවා. මේ වගේ තරක් තුළ බෞද්ධ පන්සල තුළ බෞද්ධ ජනතාව ගොනු කෙරුවා ගෝඨාභය කලවුර. අනිත් කාරණාව අපේ තරුණ ඡන්ද අවුරුදු 18 19 ඡන්ද අපි කිව්වා දෙමු හංසයට කියලා. මොකක්ද අපි කියන්නේ? අයියේ උඹලට ලැජ්ජ නැද්ද බං? උඹලගේ පක්ෂය ඔක්කොම ඉන්නේ සමනල්ලේ කිව්වා. බලන් යද්දි ඒකත් ඇත්ත. රනිල්ලා, අකිලලා, සාගරලා මේ ඔක්කොම අමුතු සමාජ ක්‍රමයක හැඩගැසෙන මිනිස්සු. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ඔක්කොම අමුතු සමාජයක් කරා අරගෙන ගියේ. එහෙම රැගෙන ගිය ප්‍රතිභාගය තමයි ඊයේසෙන ජනාධිපති උත්තරනේ ප්‍රතිඵලෙ ගියේ. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ පරණ වැරදි අමතක කරලා පාක්ෂිකයන් සලකන්න ඕන රට හදන්න ඉස්සෙල්ලා. ආණ්ඩුවක් හදනවා අපේ මිනිස්සු කියන්නේ මේක කටුවත්ත ඒ කටුවත්තේ මල් මුදින බලන්නේ බලන්න. අවුන්නාසර් පටි හදගාරින්න කියන අපේ ආණ්ඩුවේ නායකයෙක් කිව්වේ. හැබැයි කටුවත්තක මල් පූජනෙත් නෑ බඩලයම බඩනෙත් නෑ අපේ ආණ්ඩුව ඔහොම කියලා බාර දුන්නා ගෝඨාභය. එවන මාදේ අපේ දාත්තේ විශේෂම කාන්තාවන්. මේ කාන්තාවන්ට ප්‍රශ්න දෙනවා. මේ කාන්තාව තමයි ගෙදර ඉඳගෙන චරිත දෙක තුනකට පණ පොන එකම චරිතය. ස්වාමි පුරුෂයා වැරදි ගියාට පස්සේ ගෙදර දරුවන්ව ලෑස්ති කරලා ඉස්කෝලේ ආවා. ඊට පස්සේ ගෙදර ඉඳගෙන කැමරේ උඩලා තියලා මහත්තයා ගෙදරේ කැමරේ හදලා මේ විදිහට විශාල වැඩ කොටසක් ගෙදර ඉඳන් කරනවා. දෙවෙනි බුදුන් නම කියලා කියන්නේ කාන්තාවට. එතකොට ඒ චරිතය පළබවන්න ගෙදරින්ම ගෘහාර්ථික ශක්තිමත් කරගන්න පුළුවන් නම් තමයි අර මහත්ය වෙන ආදායමට වඩා බාහිර ආදායමක් පවුල් එකකට කරන්න පුළුවන් නම් ඒක ලොකු භාග්‍යයක් වෙනවා. ගරු චතුරසේනාරත්න මෙතිණියනි ඔබතුමිය මේ සම්බන්ධව ඇත්තටම ලොකු වගකීමක් ගන්න සිද්ධ වෙනවා. ඔබතුමියලා චතුරසේනාරත්න මහත්තයා සමාජයේ ඉහළ පන්තියේ ජීවත් වෙන උදවිය. තමුන්නාසලා කියන සහ සම්බන්ධතාවුව රටේ ලොකු තැන්වල ලොකු ව්‍යාපාරිකයින් ලොකු කම්පැනි වල අයිතිකාරීන් බයාලා හොඳ අඳුරනවා චතුරසේනාරත්න මෙතිණිය. එහෙමනම් ඔබතුමියගේ මම ඉල්ලීමක් කරනවා. දිවුල පිටියේ අපි පිළිග කරනවා කාන්තා සමිතිය. මේ කාන්තා සමිතිය වලට අපි මූලික ප්‍රාර්ථනාවක් දෙන්න ඕන ඒ වැඩ කොටස කරන්න. මම කියන්නේ ලක්ෂ ගණන් දෙන්න ඕනේ කියලා. ඕනනම් කාන්තා සමිතිය අපිට 50ක් හදන්න පුළුවන් ආසෙයි. ඒකෝට ඒගොල්ලන්ට මේ සමිතිය හරහා යම්කිසි මූලික ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අඩුතරේ රුපියල් 20000ක්වත් ඒ සමිතියේ කාන්තාව 15 20ට ඒක උපයෝග කරගෙන තව ටිකක් ඒක වැඩි කරගන්න පුළුවන්. සුළු බැංකුවක පිළිදෙක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබතුමියලාට තියෙනවා කටුනායක ආයෝජන ප්‍රවර්තන කලාපයේ සම්බන්ධතා. ඒවල ඕනතරම් සබ් තියෙනවා. අර මේ කාන්තාවන් දෙන්න පුළුවන් පුහුණුව ලබාදීමට පස්සේ මම මේ කැමැසියක් කරන්නේ ගෙදරකට ගොඩ වුණා. ඒකේ 51ක් කාන්තාව වැඩ කරනවා. මේ පොඩි බිල්ඩින් එකක් බලද්දි කොරෝනා එකට කිට් එක වහනවා. මේ අපේ සාමාන්‍ය කාන්තාව 51ක් විතර වැඩ කරනවා. ඉතින් ලොකු හයියක් මේ ප්‍රදේශයේ. අපිට ඒ වගේ මේ කාන්තා සමිතිය හරහා ඒ වගේ ව්‍යාපෘතියක් දෙකක් ගෙනල්ලා දැම්මොත් අපිට නැවත තවත් බරක් දෙන්නේ නැහැ මේ කාන්තාවන් තමන්ගේ ආර්ථික ඉස්සරහ හදාගෙන යන්න. ඒ නිසා ඔබතුමී ඉල්ලීමක් කරන ඡන්ද පොරොන්දුවක් මේක නතුව මේක මේ ගෙන්දගම් පොලේ අපිට සත්‍යයක් වල පරිවර්තනය කරලා දෙන්න කියලා ඔබතුමීගේ අගාරු මන්ත්‍රීතුමත් එක්ක කියනවා. විශේෂයෙන්ම ආදරණීය අම්මේ සහෝදරියනි අපි ලොකු කැක්කුමක් කියනවා. ඒ කැක්කුම තමයි ඔයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. හැමදාම ඡන්දයක් ආපුවම ගම් වලට ඇවිල්ලා කතා පවත්තලා පොරොන්දු දීලා වේදිකාවෙන් බැහැලා යනවා අපේ සංවිධායකවල මම කියනවා. ඊට පස්සේ නැවතවතාවක් ආය අවුරුදු 5කින් තමයි ඔයාලගාවට අපි එන්නේ. ඒක වෙන වෙනස් කරන්න ඕන. දිවලපිටිය සංවිධායකවරයා විදිහට ගතිවට කටයුතු සංවිධායකවරයා විදිහට මම බලාපොරොත්තු වෙනවා
ඒ ක්‍රමවේදය වෙනස් කරන්න. අද ඔබ අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ ආණ්ඩුවක් නේද නිසා අපිට පුළුවන් විදිහට මේ කාන්තා සමිති ටික අපි නිර්මාණය කරනවා මෙන්න නායකයෝ හරහා. ඒක මේ ඡන්දෙන් පස්සේ තමයි කරන්න වෙන්නේ ඡන්දෙ ඉස්සෙල්ලා ඕවා කරන්න බැරි වෙයි. හැබැයි අනිවාර්යයෙන්ම ඡන්දෙ ඉස්සෙල්ලා කරන්න පුළුවන් නම් ඒ කාන්තා සමිතියට වලවු ගන්නලා අවශ්‍ය ප්‍රාර්ථනය මේ සමිතියට ලබා දෙන ඒ සමිතිය හරහා කාන්තාවරුන් නලා සිටවන තැනකට අත්කිරීම ප්‍රදාන අපේ අරමුණ වෙන්නේ. ඒ වගේම තමයි ආදරණීය ගෞරවනීය සහෝදර සහෝදරයනි කොටාබේ රාජවංශ මහත්තයාගේ ආණ්ඩුව ගත්තේ ලොකු පොරොන්දු රාශියක් දීලා බඩු මිල අඩු කරනවා කියලා කිව්වා. විශාල පොරොන්දු රාශියක් දුන්නා කාන්තාවන්ට. හැබැයි තමුන්නාන්සේ අද වන විට මේ කොරෝනා වසංගතයත් එක්ක රුපියල් 5000ක් දුන්නා තමයි. දෙවෙනි 5000ක් දුන්නා තමයි. හැබැයි අද රුපියල් 10000ට අරියන්න බඩු මිල ඉහළ ගිහිලා තියෙනවා. රුපියල් 98ට තිබුණු සීනි කිලෝ එක දැන් කීයද? 140 50 පැනලා යනවා. 60 පරිප්පු කිලෝ එකයි C17 එකයි අපි කෑවද කන්ද ගලුවා කියන්නේ. ඒකත් වෙනස් වුණා. හාල්මිල පාලමිල පොළොන්නරුවේ ඩඩ්ලි ඉස්සරහා ගිහිල්ලා දන ගහලා 88 තිබුණු පාලමිල 98 දක්වා ඉහළ කරලා අද හාල්මිල රුපියල් 100 දක්වා ගිහිල්ලා තියෙනවා. කුකුල් මස් කිලෝ එක කීයද බලන්නද? කුකුල් මස් කිලෝ රුපියල් 350කට ආපු අපිට අද 650ක් කන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔය රුපියල් 50 දුන්න බිස්කට් පැකට් එක අද කීයද? බිස්කට් පැකට් එක අද 75යි. 20ක් වැඩි වෙනවා. ඒ වගේම බලන්න ත්‍රි පෝෂණ මේ ලංකාවේ දරුවන්ගේ පෝෂණ මට්ටම වැඩි කරන තමයි ත්‍රි පෝෂණ දුන්නේ. අද ළමා සායනවල කාන්තා සායනවල ත්‍රි පෝෂණ හිගියක් දෙන්නේ. අද දරුවන් ප්‍රසූත කරන අම්මලාට ත්‍රි පෝෂණ දෙන්නේ නැහැ. ත්‍රි පෝෂණ දෙන්න ආණ්ඩුවක් අද තියෙන්නේ. ඉස්සරහට කවුරුත් ඒ බරපතල වෙනවා. අද ලයිට් බිල් එක ඇවිල්ලා තවුනාසෙ. කොරෝනා එකත් එක්ක 5000 දීලා රුපියල් 3000 4000 එන්ඩෝර් දෙන්න වලට 7000 ඇවිල්ලා. රුපියල් 750 500 එන්ඩෝර් දෙන්න වලට 4000 ඇවිල්ලා. සමහර ගෙවල් වල ලයිට් බිල් රුපියල් 15000 20000 ගිහිල්ලා. එහෙමනම් අද ගහෙන් නැටිච්ච විදිහට ගොඩ යනවා වගේ තියෙන දේවල් ඔක්කොම එන්නේ වැඩිවෙනස අඩු වෙන්නේ නැහැ. අද බලන්න ස්ථාවර තැන්පතු ස්ථාවර තැන්වල ජේෂ්ඨ පුරවැසියන්ගේ 115 ප්‍රතිශතය 180 දක්වා අඩු කරනවා. ඔයාලා කවුරු හරි ස්ථාවර තැන්වල දාලා කියනවා බැංකුවල අධ්‍යයනව සල්ලි ගෙන්නේ නැදලා ගන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ඡන්දයෙන් පස්සේ සියලුම බැංකුවල තියෙන ස්ථාවර තැන්පතු බ්ලොක් කරනවා ගන්න බැරි වෙන්නේ. අද මිනිස්සු ඔක්කොම ස්ථාවර තැන්පතු ඇදලා අරගෙන අද මිලදී ගන්නවා රත්තරන්. අද වෙන රත්තරන් බහුවක මිලදී යන. අද වෙන රත්තරන් පවුම රුපියල් ලක්ෂයක් ගිහිලා තියෙනවා. ඒ මොකද සේරම බැංකුවල තියෙන සල්ලි අරගෙන දාලා මිනිස්සු රත්තරන් මිලදී ගන්න කියලා කියනවා. මේ වගේ තත්යකට මේ රට පත් වෙමින් තවතිනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මම ආසවැදී මේ අවශ්‍ය අපේ නිවේදනය අපේ පණිවිඩය ගම් වලට ගිහින් දෙන්න කියලා. ගරු චතුරසේනාරත්න මැතිණියනි මෙහෙම වැඩමුළුවක් සංවිධානය කරන්න කියලා අපිට හිතුනේ අපි හැමදාම ගමේ ඉන්න පිරිමියව ගෙනල්ලා ඔහුට ඔක්සිජන් එකක් ගහලා කන්න ටිකක් දීලා මද පවරට සප්පායම් වෙන්න කියලා ආවෙනවා. හැබැයි මේ කාන්තාවන්ව අපි හැමදාම අමතක කරනවා. ඒ නිසා මම හිතුවා දිවිල පිට අපිට ගේන්න පුළුවන් 500 නම් 600 නම් ඒ කට්ටිය මෙතෙන්ට ගෙනල්ලා මේ අපි වෙනුවෙන් මහන්සි වෙන ගම්වල ඉන්න මේ අපි ආදරණීය අම්මලට සහෝදරයන්ට කෑමේ බුද්ධිලා ඉතින් පුළුවන් නම් තව මොකක් හරි පොඩි දෙයක් අතට දීලා හරින්න ඕනේ කියලා තීරණය ගත්තා. මොකද නැත්නම් හැමදාම කාන්තාව වැඩ ගන්නවා එළියට දානවා. අඩුවතරේ බත් කඩක්වත් අපේ මිනිස්සු මෙච්චර කාලෙක දුන්නේ නැහැ. අපි ඒක දෙන්න ඕනේ. අපි කාන්තාවත් එක්ක මේ ගමන යන්න ඕනේ. කාන්තාවත් එක්ක මේ ගමන ගියේ නැත්නම් අපි පරාදයි. මොකද ඔයාලා කට තමයි කට. ලින්ද ගන්න කඩපිලේ එතකොට ඉස්කෝලේ ගාව ගේට්ටුව ගාව මොන්ටිසෝරි දාලා අම්මලා එකතු වෙලා ඉන්න තැන ඔයාලගේ වචන තමයි සමාජගත වෙන්නේ. ඒ ඔයාලට පුළුවන් හසිතව පරද්දන්න පුළුවන්, හසිතව විරවන්න පුළුවන්, චතුරව පරද්දන්න පුළුවන්, චතුරව විරවන්න පුළුවන් වුණාසේ කට වචනේ. ඒක බොහෝ භයානකයි. ඒක පාස්කු ප්‍රහාරයේ බෝම්බේ වඩා භයානකයි. ඒ නිසා මම තමුන් ඔයාලගේ ඉල්ලීමක් කරන්නේ අපි වෙනුවෙන් ඔයාලගේ මේ මුකේ පරිහරණය කරලා අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. ඒ නිසා බොහොම සුළුවෙන් තමයි අපි මේ සංවිධානය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම චතුර සේනාරත්න මැතිතුමාගේ වචන කියන්න ඕනේ. අතර ආදරණීය අධ්‍යක්ෂ මේ වැඩ කරන්න මට සල්ලි නැහැ.
මම දුප්පත් මිනිස්සෙක් නේ මම දිවිලට ජීවත් වෙන පොඩිම දුප්පත් මිනිස්සෙක්. එතකොට මට මේ හෝල් බුක් කරගෙන මේවට සල්ලි වෙලා ගන්න මං දවස් සල්ලි නැහැ. මං කීප දෙනෙක්ට කතා කරලා මේ වැඩේ අපි කරමු කියලා. සමහරව පස්සට යනවා. පස්සට අදිද්දී චතුර සේනාවත නැත්තුමාගේ සම්බන්ධයෙන් ලේකම්තුමා ඉන්නවා ලකි. මම ලකි කිව්වා මෙහෙම වැඩක් අපි කරන්න ඉඳන් ඉන්නවා. චතුර සේනාවත නැත්තුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා මන්ත්‍රීවරේ. තරුණ හොඳ චතුර කපිකත්වයක් තියෙන මිනිස්සෙක්. ඔහුට තියෙන හොඳ සමාජ පසුබිමක්. ඒ වගේම අර සිවිල් සංවිධාන සියල්ල ඔහු ගාව ඉන්නේ හොඳ බෞද්ධ නායකයෙක්. ඒ නිසා අපි සම්බන්ධ කරනවා කියලා. ඊට පස්සේ එතුමා මේ වගකීම ගත්තා. ඒ වගකීම වලින් එතුමා තමයි මේ වැඩපොළ සංවිධානය කරන්න පූර්ණ අනුග්‍රහය ලබන්නේ. ඒවනම් චතුර සේනාරත්න මැතිතුමා කියන්නේ රාජ්‍ය සේනාරත්න මැතිතුමාගේ පුතා. චතුර කියන්නේ ගිය සැරේ 2015 අගෝස්තු මාසෙ තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පාට ඇවිල්ලා දවස් 15 මන්ත්‍රීවරු පුද්ගලයා. දවස් 15 එතුමාට තිබුණේ දිවුලපිටියේ ගම්පහ දිස්ත්‍රික්කේ වැඩ කරන්න ඡන්ද 70000 යනක් ගත්තා. මම ඉතින් බලාගෙන හිටියා මෙතුමාගේ වැඩසටහන සම්බන්ධව. අපි වැඩ කරුවා අවුරුදු ගණනාවක්. හැබැයි අපි ඒක රස්සාවක් දෙන්න බැරුව ගියා. චතුර සේනාරත්න මැතිතුමාට වැඩ කරමු. දිවුලපිටියේ 50කට 60කට වැඩි ප්‍රමාණයක් අද රෝහල වල වැඩ කරනවා කියන්නේ දරුවෝ. හැබැයි අපිට බැරුව ගියා. අපි වැඩ කරපු മന്ത്രിවරුන්ගේ රස්සා ටිකක් ගන්න. ඒ මොකද මෙතුමාගේ පියා සෞඛ්‍ය ඇමති එතුමාට වැඩ කරලා හරියට අර තමන්ගේ කුඹුර කොටන ගානේ කොටන්නේ කියනවා වගේ ඒ වැඩ කරපු මිනිස්සුන්ට ඔක්කොම රස්සා ටික දුන්නා. අද දිවුලපිටියේ රස්සා 100ක් දෙනවා තියෙනවා. අපි අඬනවා අද අපිට වැඩ කරපු මිනිස්සුන්ට රස්සා ටික දෙන්න බැරුණා කියලා. හැබැයි චතුර සේනාරත්න මැතිතුමා ඒ අවශ්‍ය ඔහුට වැඩ කරපු උදවියට සලකලා තියෙනවා. ඒ නිසා අමුන්නාන්සේලා මෙතුමියත් එක්ක සම්බන්ධ වෙන්න සම්බන්ධ වුණාට පස්සේ පුළුවන් මේ අපේ බලාපොරොත්තු කල්පනා කරගන්න. මොකද රාජ්‍ය සේනාපති මැතිතුමා වල අපේ ආණ්ඩුව අමුගම කැබිනට් ඇමතිවරයෙක් වෙනවා. එතකොට එතුමාගේ පුතා ගම්පහේ මන්ත්‍රී වෙද්දී අපි එතුමාත් එක්ක හිටගෙන ඉද්දී දිවුලපිටියේ එතුමාගේ ශක්තිය ධෛර්යය අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. අනිත් කාර්ය තමයි ආදරණීය අගමැතිතුමාගේ සහෝදරවරුනි මම කතාව කෙටි කරන්න දැන් බඩගින්නක් බඩේ පණුව බොක්ස් එක ගහන වෙලාව බීමේ කිතර හම්බලා දෙනවාලට ඉතින් යන්නත් ඕනේ ඉතින් අවසර පන්සල් සමාගම් තියෙනවා වර්ණාකාර සමිතිය තියෙනවා මහිලා සමිතිය තියෙනවා ඒ නිසා මම ඉල්ලීමක් කරන රවුන්නාගේ අවසාන වශයෙන් මම 1982 උපන්නේ මම කොංගඩමුල්ල ගමේ ඉපදුනේ එතකොට 3 වසර දක්වා කොංගඩමුල්ල ඉස්කෝලේ ගිහිල්ලා මම 3 වසර ඉඳන් නීග්‍රෝ මහාවිද්‍යාලය විද්‍යාලේ ගියා 2001 මම ඒ කරලා උසස් පෙළ සමත් වෙලා වාණිජ්‍ය අංශයෙන් 2002 එළියට එද්දී මම කතෝලික. මම දහම් පාසල් ගිය මිනිස්සෙක්. එතකොට ඉස්සෙල්ලා මම පූජා උදව් සත්‍යය ගියා පල්ලියේ. එතනින් ධර්මතුංග රමා සමාජයේ සභාපති වුණා. එතනින් කොංගොඩමුල්ල තරුණ සංවිධානයේ සභාපති වුණා. ඊට පස්සේ මාව අපේ පාදර්ශලා එකතු වෙලා මීසන් සභාවට ගත්තා. මීසන් සභාවට අරගෙන අපේ ගම්වල තියෙන කතෝලික ආගමේ නුවාණ කියලා. නුවාණ කියන බෙදාගෙන කරලා දෙනවා. ඒ නුවාණක නායකත්වය මම දුන්නා අඩුම වයසින් ඒ නුවාණ නායකත්වය මම ගත්තා. ඊට පස්සේ පල්ලියෙන් පන්සලෙන් එතකොට පල්ලියෙන් දහම් පාසලෙන් එළියට ඇවිල්ලා අවුරුදු 19 තමයි මම පළමු පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. මම ඡන්ද 5260ක් අරගෙන දිවුලපිටියේ ලංකාවේ ලාභාලාභ මන්ත්‍රීවරයා විදිහට අවුරුදු 19 ප්‍රාදේශ සභාවට ගියා. 2006 මම ඉල්ලුවා පළවෙනියා 2011 ඉල්ලුවා මම පළවෙනියා එහෙම පළවෙනියට පරිවර්තනය වෙලා මම විපක්ෂ නායකවරයා විදිහට අවුරුද්දක් දෙකකින් කරනවා. මම 2014 පළාත් සභාවට ඉල්ලුවා. මම පාඩා දුන්නා. ඡන්ද 4000ක් මට වරිලා පළාත් සභාව හැදෙන්න. ඊට පස්සේ 2018 තිබුණා පළාත් පාලන මැතිවරණේ කොට්ටාස් ගමේට. ඒ කොට්ටාස් ගමේට තිබුණු මැතිවරණයේදී දිවුලපිටියේ මැතිවරණ කොට්ටාසේ කොට්ටාස 26යි 25ක්ම රාජපක්ෂවරුන්ගේ රැල්ලට ගහගෙන ගියා. බන්දුරුගලක් මත්තුමා කියෝ වගේ පොල්ලෙල්ලක් දැම්ම දින තත්ත්වයක් තිබ්බේ. එහෙම ගහගෙන ගියා. ගහගෙන යද්දී මම තරය කරපු අංක 12 කොට්ටාසේ කොංගඩමුල්ල මම දිනලා බෙන්නවා කියන මේ දාත්තේ වැඩි ඡන්ද 500කි. මම දිනලා බෙන්නවා. එහෙනම් කිස්සි මන්ජලාල් මහත්තයතුමා අපි මේ සංවිධානය දුනා. එතුමා අපේ වලකොටුවෙන් පැනලා අනිල් මහත්තයත් එක්ක දීගයක් කන්න ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ ඊට පස්සේ අපිට සංවිධායකවරයා විදියට අවුරුදු 2 ආසනේ බාර ගන්න. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා මට කතා කරලා කිව්වා ඇවිල්ලා මේ ආසනේ බාර ගන්න කියලා. අපි මේ ආසනේ බාරගත්තා. මම බාරගත්තට පස්සේ මේ දිවුලපිටියේ ග්‍රාම සේවා කොට්ටාස 123යි කියන්නේ. කුඩා ගම්වල 315ක් තියෙනවා. ඔය 315 මම 280ක් විතර ගියා. ගිහිල්ලා බලමුළු හැදුවා.
කුඩා කණ්ඩායම හැදුවා. තරුණ සමිතිය හැදුවා. කාන්තාවන් ඒකරාශී කෙරුවා. විශාල අප්‍රසාදයක් තියෙනවා මේ කුඩා කණ්ඩායමේ. මොකක්ද මේ අප්‍රසාදය? සංවිධායකවරයා ගමට එන්නේ නැහැ. මලගෙදරට එන්නේ නැහැ. මේ කාන්තා සමිතිය වල පිළිගන්නේ නැහැ. කාන්තාවත් එක්ක දරුදරු කරන්නේ නැහැ. මේ වගේ විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒව නිවැරදි කරන්නයි මම ඇවිල්ලා ඉන්නේ. මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මම ලොකු වලව්කාරයෙක් නෙවෙයි. මම ලොකු රගලයෙක් නෙවෙයි. මට ලොකු යාන වාහන නැහැ. මම මෝටර් සයිකල් එකේ ගිහලා චත් ඔක්කොම දින්නේ. අද පාර්ලිමේන්තු මැතිවරණයට මෝටර් සයිකල් එකේ ගිහලා දිනන්න බැරි නිසා වාහනයක් එකක් අපි කොල්ලෝ ගෙදරට ගිහලා තියෙනවා. මම මේ වර්ගයට දුවනවා. එතකොට මම ඉල්ලීමක් කරන්න තමුන් ආසලගේ දිවුල පිටියට අවුරුදු 15 මන්ත්‍රීවරයෙක් නැහැ. හැමදාමත් අපිට කියලා කෙනෙක් පත් කරගන්නේ නැහැ. මේක හොඳ අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාවක් කරගැනීම සඳහා ඔයාලා එකමුතු වෙන්න කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම තමයි මේ බිහි වෙන්නේ රදලෙක් නෙවෙයි. මේ බිහි වෙන්නේ තමුන්නාසලගේ කේන්ද්‍රගම් පොලේ පයින් අහලා තමුන්නාසලේ දුප්පත්කම හඳුනන තමුන්නාසලේ පවුල් වල තියෙන ප්‍රශ්න හඳුනන තමුන්නාසලේ හදවතේ කැකෑරෙන වේදනාව හඳුනන පොඩි මිනිස්සෙක් මේ බිහි වෙන්නේ. එහෙමනම් ඒ බිහි වෙන කරට තමුන්නාසල වෙන කවුරුද කියන්නේ. ඒ වගේම කාන්තාවන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වැඩියෙන්ම ඒ අරන් තියෙන කාන්තාව. හවස 6:07 වෙද්දී ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන ජැකට් එක දාගෙන ගේ ඉස්සර ගේට් එක ගාවට ඇවිල්ලා ෆෝන් එක දාති ඇඟිල්ලේ වතුර වෙනවා. අයි දෙන්න බෑ මුන් දුන්න නැත්නම් යන්නේ මරාගෙන බැන්නට මේවා ගන්නවා. දැන් කාන්තාවට ලොකු ණය උගලක පැටලලා තියෙනවා. මම ඒකයි ගරු මැතිණියනි කිව්වේ අපි පුළුවන් නම් ප්‍රාර්ථනාවක් දීලා සමිතිය වලට මුදලක් දීලා අර මුදල් පොලියක් අරගෙන වැල් පොලි ඒ කියන්නේ වැල් පොලි ලේසියෙන් ගන්නවා ගෙවා ගන්න බෑ. ඒක ඒ නිසා සමහර දිවිනසා ගන්න. සමහර වහවඩ සමහර මානසික ආතතියටපත් වෙනවා. විශාල ප්‍රශ්නයක් කාන්තාවට මේකේ තියෙනවා. ඒක පොලියක් තියෙනවා තව පොලිකාරයෙක්ගෙන් ගන්න, තව පොලියක් තියෙනවා තව පොලිකාරයෙක් ගන්න මේක වැල් පොලි වෙනවා අන්තිමට ගෙවා ගන්න බෑ. ඒ නිසා මේකෙන් කාන්තාවන්න බේරා ගන්න කියන සමිතියෙන් සමාජයේ යෝජනාවක් කියලා අපි අපේක්ෂා කරනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයට කාන්තා ප්‍රතිපත්තියක් හදලා ඒක දාන්න ඉන්න යෝජනාවක් ගෙනාවා. එහෙනම් ඒ දේ සඳහා අපි ඊළඟ ආණ්ඩුවේදී සුදුසු වැඩ පිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ සූදානම් කරන්න කියන ඉල්ලීමක් මම පක්ෂේ නායකයෙක් කරනවා. ඒ වගේම මාදේනි අම්මේ තාත්තේ විශේෂයෙන්ම මෙතන අපි අකිවා වයසක බෝලු ඉන්න, මෙදි වයේ බෝලු ඉන්න, තමුණ බෝලු ඉන්න. ඔය වැඩි වියේ ඉන්න සමහරව මම ගැන දන්නවා මගේ තාත්තා ගැන. 1977 ආර්යරත්න ජයතිලක මැතිතුමාගේ මධ්‍ය බලවන්නේ මගේ තාත්තා ලේකා. හැබැයි මගේ තාත්තව 1989 මාර්තු මාස 21 වෙනිදා වෙඩි තියලා මරනවා. ඉතින් මට වයස අවුරුදු 7යි. දැන් මෙතන වයස අවුරුදු 7 දරුවෝ ඉන්නවා නම් අහන්න ආසයි. ඔයාලගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ කොච්චර ආසද තාත්තා කියලා කතා කරන්නේ. ඒ දරුවෝ කොච්චර ආසද තමගේ තාත්තා වෙලා තමන්ට පුතා කියලා කතා කරන්නේ. හැබැයි ඒ පියසෙනේ අස මට අවුරුදු වයස අවුරුදු 7 දී නැති වෙන. ඒ නැති වෙන්නේ දෙදරට වැඩිමුට්ටු කියන විදිහ නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දේශපාලන ක්‍රම විදිහ තමයි මගේ තාත්තා වෙඩි කාලා දැනෙන්නේ. එතකොට ආදරණීය අම්මේ තාත්තේ අර ගීතයක් තියෙනවා. පියෙකු නොමැති ලොව අඩුව නහන්නට මෞනෙට කිසිදා හැකේද කියලා. ඇත්තේ නෑ. අම්මා කෙනෙකුට තාත්තන්ට සෙනෙහස දෙන්න බෑ. ඒ කොච්චර දෙන්න උත්සාහ කළොත් ඒක දැනෙන්නේ නෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා තමුන්නාසලගේ මේ පක්ෂය නිසා තාත්තා හිඟකට පොළේ මම. මේ පක්ෂය නිසා හිරවත් වූ මිනිස්සෙක් මම. මේ පක්ෂය නිසා කවුරු බලාගන්න මිනිස්සෙක් මම. මේ පක්ෂ දේශපාලනය කරන්න ගියා. මුදින් අපි කොහොමද මුල ගමේ අංගියා. අපේ ආදර මේ සහෝදරයා. පොඩ අහලවන්න ඒගොල්ලන්ගේ මම කොහොමද මුල ගමේ කවදාවත් දේශපාලනය කරන්නේ. මේ හැමෝමත් එක්ක මම බොහෝ සාධාරණ ඉන්නවා. එතකොට ඕන දන්නවා මං ගැන සමහරු දන්නේ නැති වෙලේ. දන්නේ නැත්නම් තමුන්නාසල කොහොමද මේ පැත්තෙන් ඇවිල්ලා අහන්න හසිරගෙන හසිත කියන්නේ පාට පක්ෂ දෙවියකින් තොරව හැමෝමත් එක්ක කතා කරලා ජීවත් වෙන මිනිස්සු. මට වල සර් කියන්න අවශ්‍ය නැහැ. මට වල මහත්ය කියන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් පුතේ කියන්නේ අයියේ මල්ලිට කතා කරන්න. අපි පොඩි මිනිස්සු. එහෙනම් අවසාන වශයෙන් චක්‍ර සේනාරත්න මැතිතුමාව තව සුළු මොහොතකින් මේ ස්ථානයට පැමිණෙනවා වගේ අපි දැනුම් දුන්නා. එතුමා එනකොට අපි වැඩි සිද්ධ වෙනවා. එහෙනම් එතුමා තව සුළු මොහොතකින් මේ ස්ථානයට පැමිණෙන්නේ. එතුමා එනකම් පොඩි වෙලාවක් වැඩි සිටින්න මොකද ගම්පහ දිස්ත්‍රික්කයේ තුලම බොහොම වේගයෙන් දුර අපේක්ෂක මහත්මිය නිසා තව සුළු මොහොතකින් එන්නේ. එහෙනම් මේ රැස්වීම සංවිධානය කරන්න මූලිකත්වයෙන් වැඩ කටයුතු කරපු මගේ ආදරණීය බිරිඳ දර්ශී ඔබට ගොඩක් ස්තුතියි.
මංගනේ මේ ආකාර විසරණක් පිළිබඳ සම්බන්ධව මගේ අක්කා මගේ අම්මා ස්තුතියි. ඒ වගේම මෙතන අපේ ඉන්න සම්භාව්‍ය නමුත්තා ඉන්නවා. අපේ චතුර සේනාව දැනතුමාගේ මෙදිනිය තමන්ගේ කාලය විඳන් කරේ දේශනාවට ඇවිල්ලා ඒ වටිනා කාලය අපිට ලබා දෙන සම්බන්ධව ස්තුතියි. ඔබතුමාගේ ලැබුණු සහයෝගය නිසායි මේ වගේ කණ්ඩායමක් අපිට ඒක රාශී කරගන්න පුළුවන් වුණේ. එහෙමනම් අනිකුත් හැමෝටම ස්තුතිවන්ත වෙමින් මේ ඉරිදා දවසේ මෙන්න අපේ සේනාවට මුතුලා දැන් ආදරෙන් ගෞරවයෙන් ඉන්නේ එහෙමනම් මම කතාවම පිටි කරන්නම්. දැන් ඊයේ බෙරලා ගෙදරට ගිහිල්ලා අම්මේ ඇහුවා කාටද ඡන්ද දෙන්නේ කියලා. ඒකවල පුතේ වාට ඡන්ද දෙනවා. යාන්ති 11 ඔයා හරි හොඳයි. ඔයා හරියට ඔයා හරි අහිංසකයි. ඔයාලා එකනම් මම ඡන්ද දෙනවා. අලියට ගහන්න කිව්වා. මම කෙලිය තමයි තාත්තට. අලියට ගියොත් හරියන්නේ නැහැ. මේසෙන් කියන දුරකදනේ. දුරකදනේ ඡන්ද දෙන්න වෙන්නේ. අලිය ඉන්නවා දෙන්නෙකුට යයි. ඒ නිසා මම ඉල්ලී වක්කල කවුන්නාසලගෙන් අගෝස්තු මාසේ 5 වෙනිදා මේ රටේ කාන්තාවන්ගේ ප්‍රතිපත්තිය රකින්න මේ රටේ ණය බර වෙලා ඉන්න කාන්තාව ණයවරේ මුදවන්න සුවන් රැකියා ගෙවලා ජීවිතේ කාන්තාවන් බලගුරු ගන්නවන්න දුරකථනයේ දිනවන්න ඒකරාශී වෙන්න චතුර සේනාරත්න කියන රාජපක්ෂවරුන් පරාජයපත් කරන තෑගිලාගේ මුත්තයියා ක්‍රීඩාංගණයේ රටේ හාමුදුරුවෝ එක්ක එන්නට බෑලා අගෝස්තු මාසේ අපේ 2005 ජනවාරි 8 වෙනිදා රාජපක්ෂවරුන් ගෙදර යවපු චතුර සේනාරත්න මැතිතුමාව පාර්ලිමේන්තු යවන්න කියලා ඉල්ලීම කරමින් තමුන්නාන්සලා හිතනවනම් අනිවාර්යෙන්ම දිවුල පිටියට තරුණියෙක් ඕන දිවුල පිටියට කොල්ලෙක් ඕන දිවුල පිටියට පොලිසියෙක් ඕන කියලා හිතනවනම් පමණක් තමුන්නාන්සලා සහයෝගය මට ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මානවීය රාජ්‍යය